සද්ධාවන්ත පින්වත්නි, අපි අද සූදානම් වෙන්නේ විසුද්ධි මාර්ගයේ සාකච්ඡාවයි. අපි දැන් වාර කීපයක් පවත්වාගෙන ආවා. අදත් විසුද්ධි මාර්ගයේ සාකච්ඡාව දැන් කවුරුත් පොත් තියන අය ඇතුව පොත් ළඟ තියාන පොත බලාන ආරම්භ කරමු. නැති අය බොහෝ මුදට කන් දීගෙන ශ්‍රවණයෙන් මේ අර්ථ තේරුම් ගන්නට උත්සාහවත් වෙමු. එතකොට මේ සාකච්ඡාවේදී ලබා ගන්නා වූ ආනිසංස අපිට සුත්තමේ ඥානෙ දියුණු කරගන්නටත්, ඇසීමෙන් ලබා ගන්නා වූ ඥානෙ සිතීමේ ඥානෙට උපකාර වෙනවා. ඊළඟට මේවා ඉදිරියේදී සීලාදී ප්‍රතිපත්ති පුරන්ටත් නිවන්ටත් මේවා ප්‍රඥා වශයෙන් උපනිශ්‍රේ වෙනවා. නිසා සියලු දෙනාට මේ විසුද්ධි මාර්ග සාකච්ඡා කුසලයක් නිවන් දකින්නටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් අපි ආරම්භ කරමු. නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඉච්ඡේව මච්ඡන්ත නමස්සනියං නමස්සමානු රතනත්ත යං යං පුඤ්ඤාභිසන්ධං විපුලං අදත්තං තස්සානුභාවේන අතන්තරායෝති. සද්ධාවන්ත පින්වත්නි, අපි විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරගෙන පැමිණිලා අද තියෙන්නේ තෘතිය දිකය. එනම් තුන්වෙනි කොටස් ආපු එකේ දෙවෙනි කොටසයි. ඒක තියෙන්නේ විරති සීලය හා අවිරති සීලය. දැන් ඒ පිළිබඳ පැහැදිලි කරනවා. ප්‍රාණඝාත ආදීන් වැළකීම මාත්‍රේ විරති සීලය හෙවත් එම කුසල චිත්ත වීතේ උපදනා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන විරති චෛතසිකත්‍රය විරති සීලයයි. දැන් මතකයි විරති කියන්නේ වැළකෙනවා. මොකෙන්ද වළකින්නේ? ප්‍රාණඝාත ආදීන්. ප්‍රාණඝාත ආදීන් කියනකොට සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාමී වර්ධව ඇතිරීමෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වැළකීමේදී, තවත් යම් අකුසලයන් තියෙන ඒවා වැළකීමේදී විරති කියන චෛතසිකයක්. ඒක තමයි කියන්නේ සම්මා වාචා, නපුරු වචන නොකිය යහපත් කර්මාන්ත කිරීමෙන් බෞද්ධයෙක් හැටියට ධාර්මික ජීවත් වීම. මේ කියන හැටියට බොරු කීමෙන්, හේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන්, වාක් දුච්චරිතයෙන් වළකිනු. මිච්ඡා කම්මන්තේ මාංශය සඳහා සතුන් ඇති කිරීම, මස් වෙළඳාම්, වසවිස වෙළඳාම් මේවායින් වැළකීමේදී විරති චෛතසිකයක් වෙනවා. සම්මා ආජීවය ජීවත් වීම සඳහා අධාර්මික දේ කරන්නේ නැහැ. අනේයින් වැළකීම තමයි විරති චෛතසිකයක සීලයක් බවට පත් වෙනවා. ඒ නිසා එතන කියන්නේ ඇතිවෙන්නා වූ විරතිය පාප කර්මයන්ගෙන් වැළකීමේ චේතනාව කුසලයක් බවට පත් වෙන එක සීලයක් වෙනවා. එම කුසල චිත්ත වීතියෙහිම පහළවන සෙසු චේතනාදී චෛතසිකයෝ අවිරති සීලියෝ. අවිරති කියන්නේ වැළකින්නේ නැති. අර විරති කියන වළකිනකොට අනිත් ඒවත් ඒ පැත්තටම යෙදෙන්නේ. දැන් අර ඒ අත්තගේ යෙදෙනවනේ විරති කියන එක. එතකොට ඒ හිතය කුසල්. ඒක යෙදෙනවා සද්ධා, විරිය, ඔය කුසල පාක්ෂික චෛතසික තියෙනවානේ 14ක්. අන්න ඒවා යෙදෙනවා. එතකොට ඒක අවිරති සීලයයි. චෛතසික වශයෙන් ඒක අවිරති සීලය. මේ දෙකම කුසල් බවට පත් වෙනවා. එතන ඒක උතුම් සීලයක් බවට පත් වෙනවා කියන එකයි. ඊළඟට අපි
චතුර්ථ දිකය. ඒ කියන්නේ හතරවෙනි කොටසේ දෙවෙනි දෙකයි. ඒක කියන්නේ දැන් නිශ්චිත සීලය හා අනිශ්චිත සීලය කියලා දෙකයි. නිශ්චිත අනිශ්චිත කියන එක දෙකම සීලයට අයිති වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට එක විස්තර කරනවා. තණ්හා නිශ්චය, ditthi නිශ්චයයි. නිශ්චය දෙවධර්මයේ. තණ්හාව ඇතුළු කිරීම වැරදි දෘෂ්ටිය යෙදීමයි. මම මේ සීල හේතුයෙන් ප්‍රසිද්ධ දෙවියෙක් හෝ වන්නෙමි. අප්‍රසිද්ධ දෙවියෙක් හෝ වන්නෙමි. භව සම්පත් පැතීම් වශයෙන් පුරන ලබන සීලයේ තණ්හා නිශ්චිතයයි. දැන් මතකයි සමහර අය සීල් ගුණ පුරනවා. පංච සීලේ වේවා, උපෝත්ථාංග සීලේ වේවා, ගෘහස්ත සීලයක් සමාදන් වෙච්ච අය එහෙමයි. නැත්තම් අපි හිතමු පැවිදි සීලයක් පුරන ස්වාමීන් වහන්සේලා නමුත් මේ සීල ප්‍රතිපදාවෙන් මට ප්‍රසිද්ධ දෙවියෙක් වෙන්න ලැබේවා. සක්‍ර දේවේන්ද්‍රයා වැනි මහා ප්‍රසිද්ධ ආනුභාව සම්පන්න දෙවියෙක් වෙන්න ලැබේවා. එනත අප්‍රසිද්ධ අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වෙන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට භව සම්පත් පැතීම් වශයෙන් භවයේ උපදින වාරයක් පාසා මට වස්තු සම්පත්, පරිවාර සම්පත්, ඒ වගේ මිල මුදල්, ආනා භව, තමන්ගේ මහේශාක්‍ය තත්ත්වයේ මේවා ලැබේවා කියලා සිල් සමාදන් වල සිල් ගුණ පුරන ඇතැම් උදවි. ඒක මොකක්ද යසුරු කලේ? තණ්හා නිස්සෘතයි. තණ්හාව යසුරු කලේ. මේ තණ්හාව කියන එක පින්නත්නි භව සම්පත් ගෙන දුන්නත් සීලේ නිසා භව සම්පත් ලබා දෙනවා, නිවන්ට හේතු වෙන්නේ. ඊළඟට අනිශ්චිත සීලය. අනිශ්චිත සීලය කියන්නේ මේ තණ්හාවෙන් නැතුව නිස්සරණයෙන්ම නිවන් සඳහා යම් කෙනෙක් සිල් ගුණ පුරනවා නම් මම මේ සීලයේ සමාදන් වෙන්නේ, පොහොය දවසේ සිල් ආරක්ෂා කරන්නේ, අපේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ අනන්ත ජාතිවල උපෝත්ථාංග සීලාදී සිල් ගුණ පිරුවාය. මමත් මේවා පුරන්නේ නිවන් අවබෝධ කරගන්නටයි. සීල පාරමිතාවක් වේවා. මේ විදිහේ හොඳ හිතින් නිවන ප්‍රාර්ථනා කරගෙන යම් සීලයක් ආරක්ෂා කරනවාද ඒට කියන්නේ පින්නත් අනිශ්චිත සීලය. තණ්හාවෙන් යෙදුනේ නැහැ. තණ්හාව අතුරු කළේ නැහැ. දැන් එතන නිශ්චිත කියන්නේ ලාභ ප්‍රයෝජන සඳහා සිල් ගුණ පුරනවා. අනිශ්චිත කියන්නේ නිවන් සඳහා සිල් ගුණ පුරනවා. මේ අර්ථ පැහැදිලි කරනවා. ඊළඟට පස්වෙනි කොටසේ ඒ දෙකක් විස්තර කරනවා. කාල පරියන්ත සීලය හා ආපාන කෝටික සීලය. කාල පරිච්ඡේද ඇතුව අෂ්ටාංග සීලයේ මෙන් සමාදන්ව රක්නා සීලය කාල පරියන්ත සීලයයි. ඒ කියන්නේ දැන් අපේ බෞද්ධ හිම්මනේ කරන්නේ පොයට සිල් සමාදන් වෙනවා. හැබැයි ඒක 60 පැයක් වෙන්න ඕනේ. පොය දාසේ උදේ 6ට සිල් සමාදන් වුණා නම් පහුවදා උදේ 6ට සිල් පවාරණය කරන්න. එතකොටයි 60 පැයක් වෙන්නේ. ඒකට මේ පොයට සම්පූර්ණ සීලේ තමන් සමාදන් වෙලා හිටියා. එහෙම නැතුව අපි උදේ සමාදන් වෙලා හවස සිල් මුදනවා. මෙතන පින්නත් න්‍යාය උපෝත සීලේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අඩයි ඒකෙන් රැකෙන්නේ. එනිසා ඒ කාල පරියන්ත සීලයත් ආනිසංස අඩුයි. ඒ කාලය අඩු නිසා, රක්නා කාලය අඩුයි. ඒසයි කාල පරියන්ත සීලේ වුණත් අපි එහෙම කරගන්න නැතුව 60 පැයක් සිල් සමාදන් වුණ සිල් ගුණ පුරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඒකේ අනිත් එක තමයි ආපාන කෝටික සීලය.
ආපාන කෝටි කියන්නේ ජීවිතාන්තයේ දක්වාම. ජීවිතාන්තයේ දක්වාම සිල් ගුණ පුරන. දැන් ගෘහස්ත පින්නතුන්ට පුළුවන් පංචශීලයේ සමාදන් වෙලා ආජීවට්ටමක සීලයේ සමාදන් වෙලා ජීවිතාන්තයේ දක්වා මේ ශික්ෂාපද රකින්න පුළුවන්. එම රකින්නවා නම් පින්නත් ඒකට කියනවා ආපාන කෝටික සීලය. ජීවිතාන්තයේ කෙලවර දක්වාම සිල් ගුණ පුරන. ඒක බොහොම දානසං සීලයක්. ඉතින් ආන්නේ විදිහට මෙතන කාලයක් සීමා කොට රක්නා සීලය. ජීවිතාන්තයේ දක්වා රක්නා සීලය. මෙහිදී පින්නත්නි පැවිදි ස්වාමීන් වහන්සේලා දසිල් අම්මාවරු දැන් තමන්ගේ වස්තු ඥාතින් අත්තරලා සාසනේ පැවිදි වෙලා සිල් ගුණ පුරන්ට යන්නේ. එහෙම ලැබුණා වේ සීලස්කන්ධය හොඳට ආරක්ෂා කරගෙන යනවා නම් අන්න ඒවා ආපාන කෝටික සීලය. එහෙනම් ජීවිතාන්තයේ කෙලවර දක්වාම සීලී පිරුවා. ඒක බොහොම ආනිසංසයි. එනිසා අපි කවුරුත් ඒ කියාපු සීල මනමින් ආරක්ෂා කරගෙන යෑම තමයි තියෙන්නේ. ඒක තමයි ආනිසංස තියෙන්නේ. දැන් එතකොට ඒ කොටස් දෙක කෙටියෙන් විස්තර කරන්න යෙදුණා. ඊළඟ තවත් තියෙනවා 6 වෙනි කොටස සපරියන්ත සීලය හා අපරියන්ත සීලය කියලා. දැන් ඒක මෙහිමයි තියෙන්නේ. ලාභය, කීර්තිය, ඥාතිය, අංගය, ජීවිතය යන මොවුන් අතුරෙන් කිසිවක් සීමා කොට රක්නා සීලය සපරියන්ත සීලයයි. ඒ එසේමයි. ඇතම් කෙනෙක් ලාභයක් ලබමි යන සිතින් සිල් සමාදන් වෙති. පසුවේ ලාභයේ ලත් කල සීලයේ බිඳලත්. ඇතම් කෙනෙක් කීර්තියක් ලබමි යන සිතින් සිල් සමාදන් වෙති. පසුවේ කීර්තිය ගත් කල සීලයේ බිඳලත්. ඇතම් කෙනෙක් ඥාති අංග ජීවිත අපේක්ෂාවෙන් සිල් සමාදන්ව පසුවේ ඒ ඥාති අංග ජීවිත ලත් කල සීලයේ බිඳලත්. මෙබඳු සිල් ඛණ්ඩය, චිද්‍රය, සබලය, කල්මාතය, බුදිස්සය නොවේ. විඤ්ඤූපසත්තත් නොවේ. පරාමට්ඨ වේ. සමාධි සංවත්තනික නොවේ. නිවන් පිණිස හේතු වෙන්නේ නැහැ. මෙතනින් පෙන්වු කරන්නේ පින්නත්නි යම් කෙනෙක් අපරියන්තක ලාභ බලාපොරොත්තුෙන් සිල් ගුණ පුරන. දැන් සමහර විට ඇතැම් උදවිය මෙහෙම කරනවානේ. අද දවසේ සිල් සමාදන් වෙන අයට මම මෙච්චරක් මුදලක් දෙනවා. යන්නේ ලාභේ බලාපොරොත්තුෙන් සිල් සමාදන් වෙලා ඉන්නවා. හැබැයි එහෙම ඥානවන්ත කරනවා. ඒවත් හොඳට තියෙනවා. දැන් අර අනාථපිණ්ඩික සිටුමා කතාවක් තියෙනවනේ. පුතා සිල් ගන්ට යන්නේ නැහැ. සාපියා කීවේ දරුව සිල් සමාදන් වෙලා බණ ටිකක් අහගෙන ඇවිල්ලා මට කිව්වොත් කහවණු 1000ක් දෙනවා කිව්වා. ඒ බලාපොරොත්තුෙන් ගියා. ගේ සිල් සමාදන් වෙලා බුදු පියාණන් දේශනා කරන බණ අහගෙන ඉන්න මේ ඔය කියන ටික අහගෙන ගිහිල්ලා පියාට කියලා මුදලක් ගන්නවා. හැබැයි එතන වුණා ඒක බුදු කෙනෙක් හමු වුණොත් හොඳයි. උන්වහන්සේවා ඛණ්ඩනය කරනවා. බුදුරජාණන් වහන්සේ කෙලේ මේ සිටු පුත්‍රයාට අහන බණ අමතක වෙන්න අදිෂ්ඨාන කළා. ඒක ඊර්ධිවිද ඥානයක්. උන්වහන්සේ දැක්කා මෙයා සිල් ගන්නේ පියාගේ මුදල් ගන්නට. ඒසා ලෝභ නිස්සිතයි ඒක. ඒසා බණ අමතක වෙන්න අදිෂ්ඨාන කළා. ඉතින් අහන බණ අමතකයි. පස්සේ මට සල්ලි ඕනේ නැහැ හොඳට බණ ටික අහගන්නවා. ඒ අදහසත් භාගතුන් දැකලා අරුණාතික අදිෂ්ඨානය අයින් කළා. දැන් මේ සිටු පුත්‍රයාට හොඳට බණ අහන්න පුළුවන් වුණා. තැම්පත් වුණා. ඒ බණ අහලා ඒ අවසන් වුණ සෝවාන් වුණා. ඒවා බුදු කෙනෙක් හමු වුණොත් පුළුවන්. ඒවා හොඳට විසඳලා එයාට යහපතක් කර දෙන්න බව පේනවා. අන්න ඒ විදිහේ සමහර අය යමක් බලාපොරොත්තු
ලාභයක් බලාපොරොත්තු සිල් ගන්නවා. ඒකත් නියම සීලයක් නෙවෙයි, පාරමී සංඛ්‍යාවට වැටෙන්නේ නැහැ. කීර්තිය කියන්නේ ඒ අයගේ ಗುಣ කියනවා. මෙයා හොඳ සිල්ගත් කෙනෙක්, පාසක කෙනෙක් කියලා ඒ වාහගන්ට සිල් ගන්නවා. ඒකත් පින්නත් පාරමී සංඛ්‍යාවට වැටෙන්නේ. ඥාතීන් උදෙසා සිල් ගන්නවා. දැන් සමහර විට තමන්ගේ ඥාති කෙනෙක් මිය ගියා. ඉතින් කියනවා කවුරු හරි තමන් පෝසතා සීලේ සමාදන් වෙලා ඥාතින්ට පින් දුන්නොත් බොහොම හොඳයි කියලා. එමත් සීල සමාදන් වෙනවා. ඒකත් හැබැයි ඒ තරම්ම ආනිසංස ඇත්තේ නෑ. අංගය ජීවිතයේ යම්කිසි කොටසක් ආරක්ෂා කරගන්න. නැත්තම් කෙනෙක් කියන ඔබේ ඔය ආබාධ කකුලට මම මෙතෙක් පිළියම් කරන්න, බෙහෙත් කරන්න, සිල් සමාදන් වෙන්නේ. එහෙම සමාදන් වෙලා හැබැයි ඒක ආබාධය සුව වුණන් පස්සේ යා සිල් සඟන්නේ නැහැ. එහෙමත් ඔය සිල් සමාදන් වෙන අය ඉන්නවා. ජීවිතේ ඉතින් ඔබ හොඳට සිල් දැක්කොත් බොහොම හොඳයි කියලා සිල් ආරක්ෂා කරනවා. අනේ මේ විදිහට පින්නත් සීලේ ප්‍රභේද පෙන්වුම් කරනවා. මොවුන් අතරින් කිසිවක් සීමා කොට රක්නා සීලය සපරියන්තික සීලය. එතකොට අනේ යමක් බලාපොරොත්තුෙන් රකින්න සීලය සපරියන්තයි කියන්නේ කෙලවරක් සහිතයි. යම් කිසි දායකයක කඩ කරගන්නවා. ඊගර සීලය ආරක්ෂා කරන්නේ. අනේ වෙනි සීලය තමයි යම් හේතු ලාභාදී නිසා රක්නා සීලය. මෙතන පෙන්වු කරන්නේ චිද්‍රය, ඛණ්ඩය. ඛණ්ඩය කියන්නේ ඒක කැඩුනා වගේ, කැඩිච්ච සීලයක්. චිද්‍රය යම්කිසි වාදනයක් සිදුරු වුණා වගේ. සබලය තැන් තැන් වල පුල්ලි හැදුනා වූ ගවයෙක්ගේ පුලි තියෙනක් වගේ සිල් පිරිසිදු නැහැ. කල්මාසය කියන්නේ බොහොම කුඩා තිත් තියෙන ගවයෝ ඉන්නවා. ඒක ඊතරම් ලස්සනක් නැහැ. අන්න ඒ වගේ සීලේ තරම් පිරිසිදු නැහැ. බුද්ධිස්සය නොවේ. නිදහස් වෙන සීලයක් නෙවෙයි. ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කරගන්න සුළු සීලයක් නෙවෙයි. ඒ වගේම ඥානවන්තයන් ප්‍රශංසා කරන්නෙත් නෑ. පරාමට්ඨ කියන්නේ තණ්හා දිට්ඨි මානාදී යුක්තයි. ලාභ බලාපොරොත්තුෙන්. නැත්නම් අවිද්‍යාවෙන් යුක්තව රක්නා සීලයක්. ඒවා පෙන්වුම් කරන් පින්නත්නි සමාධිය වැඩෙන්න හේතු වෙන්නේ නැහැ. නිවන් පිණිස හේතු වෙන්නේත් නැහැ. ඒ තයිවින සිල් සමාදන් නොවිය යුතුයි කියලා පෙන්වුම් කළේවා නිවන්ට හේතු වෙන්නේ නැහැ. ඊළඟට ඒක විස්තරයක් පටිසම්භිදා මග්ගපාළියේ තියෙන පාළි වශයෙන් කතමන්තං සීලං සපරියන්තං. ඒ සීලය කෙලවර වෙන සීලය කිහිමද? අත්ති සීලං ලාභ පරියන්තං. ඇතම් මුදවේගේ සීලයක් වෙනවා ලාභයක් ලැබුණන් පස්සේ ඉහාට සීල් ගන්නෙ නෑ. අනේක පටිසම්භිදා මග්ගපාළියේ විස්තර කරනවා. අපි ඒක සිංහලෙන් තියෙන හැටියට කියන්නම්. ලාභය, කීර්තිය, ඥාතිය, අංගය, ජීවිතය යන මොහොන් අතුරෙන් කිසිවක් සීමා නොකොට රක්නා සීලය අපරියන්ත සීලයයි. ඒක බොහොම හොඳ සීලයක් අපරියන්ත කියන්නේ. එසේමයි ඇතම් කෙනෙක් සමාදන්ව ගත් ශික්ෂාපද ලාභයක් හේතු කොටගෙන බිඳ එලයි. සිතුවිල්ලකුදු නූපදවති බිඳ නොපියත් යනු කියනු කිමය. එතන සිල් බිඳ ගන්නාමයි ලාභය ලැබෙනකොට. සමාදන්ව ගත් ශික්ෂාපද කීර්ති, ඥාති, අංග, ජීවිත හේතු කොටගෙන බිඳ පීමෙහි සිතුවිල්ලකදු නූපදවයි. ඒතර සිල් බිඳන ආකාරය කියන්නේ. බිඳ නොපියත් යනු කියනු කිම. මෙමදු සිල් අඛණ්ඩය, අච්චිද්‍රය, අසබලය, අකල්මාස යන නිවන් පිණිස පවතී වදාළීමයි. අන්නේ විදිහට කඩා ගන්න නැති, බිඳ ගන්න නැති හොඳින් ආරක්ෂා කරන සීලයයි
නිවන්ට හේතු වෙනවා කියන බව ඒ පටිසම්භිදා මග්ග පාළියෙන් පෙන්වුම් කරනවා. ඊළඟට පින්නත්නි තවත් දෙකේ කොටස් වල හත්වෙනි කොටස දැන් ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය. ආශ්‍රව සහිත වූ ප්‍රතඥයාගේ සීල ලෞකිකයි. ඒකට ප්‍රතඥ කියන්නේ මාර්ගඵල නොලැබූ සෝවාන් ආදීටපත් නොවුණු අයගේ ආශ්‍රව සහිත කාමාශ්‍රව භවආශ්‍රව ආදී ආශ්‍රවයන්ගෙන් යුක්තයි. ඒ සීල ලෞකිකයි. ලෞකික සම්පත් ලබා දෙන. ඒ භව සම්පත් ඉලවයි. භවී දෙවියන් මනුෂ්‍යයන් අතර සම්පත් ලබා දෙනවා. ඒක තමයි ලෞකික සීලය. භව නිස්තරණයට ප්‍රත්‍යවෘත වේ වදාළේ මෙයි. අර ලෝකෝත්තර සීලයේ භව නිස්සරණයට හේතු වෙනවා. නිවන්ට හේතු වෙනවා. විනයෝ සංවරත්තාය සංවරෝ අවිපටිසාරත්තාය. මේ පටිසම්භිදා මග්ග පාළි විස්තර කරගෙන යනවා. ආශ්‍රව රහිත වූ සෝවාන් ආදී ආර්යයන්ගේ සීල ලෝකෝත්තරය. එය භව නිස්සරණී පිණිස ඉලවයි. ප්‍රත්‍යවේක්ෂණ ඥානයේද භූමි වේ. ඒ දෙවෙනි කොටස කියන්නේ ලෝකෝත්තර සීලය ගැනයි. ආශ්‍රව රහිත වූ කියන්නේ කාමාශ්‍රව භවආශ්‍රව නැති, රහිත කිව්වේ නැති සෝවාන් ආදී ආර්යයන්ගේ සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ උතුමන්ගේ සීලය ලෝකෝත්තරයි. ඒ මාර්ග හිතේ යෙදලා තියෙන්නේ. සීල ගුණය සීල පාරමිතා පිරිච්ච නිසා මාර්ග චිත්තේ යෙදලා තියෙන්නේ. භව නිස්සරණය කියන්නේ ඒකයි. භවයන්ගෙන් ඈතර වෙන්න නිවන් දකින්න හේතු වෙනවා. ප්‍රත්‍යවේක්ෂණ ඥානයේද භූමි වේ. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ මාර්ගඵල ලැබූ උතුමන්ට නැවත ඒක විමසන නුවණක්. ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් පහළ වෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච කෙනා මග්ගම් පච්චවෙක්කති. තමන් භාවනා කරගෙන ආපු ක්‍රමේ ඒ මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ග හිත පහළ වුණා, ඵල හිත දෙකක් පහළ වුණා. හිත ආයම අරමුණට වැටිලා තමන් මේ ආපු හැටි මග්ගම් පච්චවෙක්කති. මම මේ විදිහට භාවනා කරගෙන ආවා. ආපු ක්‍රමේ දැන් තමන්ට ඉබේටම වැටහිලා යනවා. ඒක අමුතුවෙන් හිතනා නෙවෙයි. ඒක මහත්තුම සිටිවිල්ල. ආපහු තමන්ගේ හිතගෙන ප්‍රත්‍යවේක්ෂණය. ඵලම් පච්චවෙක්කති. මේ මාර්ග හිතට අනතුරුව මට ඵල හිතක් පහළ වුණා. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණා. ඵල හිත දෙකක් තියෙනවා. පහීනේ කෙලෙසේ පච්චවෙක්කති. එතකොට ප්‍රහීන කෙලෙස් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජන මගේ సంతානිය ප්‍රහාණ වුණාය. මේවා පින්නත් ඥාර කවුරුවත් කියන්න ඕනේ තමන්ගේ ඥාණයට මේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයට වැටෙන මේවා දැන් මගේ නෑ. ඒවා ප්‍රහීන වුණා. පහීනේ කෙලෙසේ පච්ච. ශේෂේ කෙලෙසේ පච්චවෙක්. ඉදිරි මට තව තියෙනවා ඉදිරියේදී කෙලෙස් ප්‍රහාණයක්. කාමරාග ව්‍යාපාද මේවත් දැන් ප්‍රහාණය කරන් තියෙනවා. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. අනේ ඒවත් දැන් මං තව ඉදිරියේදී ප්‍රහාණය කරන් තියෙනවා කියලා ඒවත් දකින්න. ඉදිරියේදී නැති කල යුතු කෙලෙස් ගැනත් සෝවාන් කෙනාට පේනවා. නිබ්බානම් පච්චවෙක්කති නිර්වාණය. මම මේ විදිහේ භාවනා කරගෙන ඇවිල්ලා දිගින් දිගට භාවනා කරගෙන ඇවිල්ලා කිසිවක් නැති අවස්ථාවක් මට තිබුණා. නාමයක්වත් රූපයක්වත් කිසිම එකක් විදර්ශනාවට අහුුනේ නැහැ, ගෝචර වුණේ නැහැ. ඒ තමයි පින්නත්නර නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණය කියන්නේ කෙනෙක් ඉන්නේ නැහැ, දෙයක් නැහැ, ද්‍රව්‍යයක් නැහැ. අනේ වගේ හිස් බවක්.
අර නාම රූප විදර්ශනා කරගෙන ඇවිල්ලා තණ්හා ප්‍රහාණය වෙනකොට ඒ හිතට අරමුණු වෙන්නේ නැහැ මොකක්වත්. අල්ලා ගන්නෙ නැහැ. ඇයි? තණ්හා දිට්ඨි නැහැ. ඒවා ප්‍රහාණය වුණා. අනේක තමයි අර නිබ්බාණං පච්චවෙක්කති. සෝවාන් කෙනාට ওই විදිහේ මාර්ගය, ඵලය, ඊළඟට ප්‍රහීන කෙලෙස්, ඉතුරු කෙලෙස්, නිර්වාණය. ඒවා ප්‍රත්‍යවේක්ෂා වෙනවා. එහෙම සකදාගාමි කෙනාටත් පහක් තියෙනවා. අනාගාමි කෙනාටත් පහක් තියෙනවා. රහතන් වහන්සේට එකක් අඩු මොනවද? ශේෂේ කෙලෙසේ. ඉතුරු කෙලෙස් නෑනේ රහතන් වහන්සේගේ. ඒ නිසා එතන ප්‍රත්‍යවේක්ෂා ඥානයක් අඩුයි කියලා පෙන්වන්න කරා. උනේ ආකාරයෙන් මේ එතන සීලය, මේ පුරන්නා වූ සීලය, ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය පිළිබඳ මෙතන ඔය විස්තරයක් කරන්න යෙදුනේ. ඊළඟට පින්නත්නි ලෞකික සීලය කියවේ කාමාදී ආශ්‍රවයන්ගෙන් යුක්තයි. ලෝකෝත්තර සීලය කියන්නේ යරත් පිළිදෙන සෝවාන් මාර්ගඵල ලබාගත් උතුමාගේ සීලයයි. ඊළඟට ඉක්බිති ත්‍රිවිධ සීල දක්වනු ලැබේ. දැන් තුන් ආකාරයකට සීලය පෙන්වුම් කරනවා. හීන සීලය, මජ්ක්‍ධිම සීලය, ප්‍රණීත සීලය. කොටස් තුනයි. හීන වූ ඡන්දයෙන්, හීන වූ චිත්තයෙන්, හීන වූ වීරියෙන්, හීන වූ ප්‍රඥාවෙන් පවත්වන ලද හීන සීලය. ඒ සීල හීනයි. හීනයි කියන්නේ දුර්වලයි, පහත්. ඒකට කියන්නේ කොහොම අඩු කැමැත්තකින් තමයි සීල් ගන්න. හිතත් ඒ තරම් උනන්දුවක් නැහැ. වීර්යයක් ඇත්තෙත් නැහැ. මනා නුවණක් ඇත්තෙත් නැහැ. අනිත් අය සීල් ගන්න නිසා සීල් ගන්නවා. අනිත් අය බණ අහන නිසා තමන් බණ අහනවා. අර තවත් කෙනෙක් කරනවාට අනුව කරනවා. එවැනි සීලය හීන සීලයි කියලා පෙන්වුම් කරනවා. මධ්‍යම සීලය කියලා කියන්නේ මධ්‍යම වූ ඡන්දයෙන්, මධ්‍යම වූ චිත්තයෙන්, මධ්‍යම වූ වීරියෙන්, මධ්‍යම වූ ප්‍රඥාවෙන් පවත්වන සීලය මධ්‍යම සීලය. මධ්‍යම කියන්නේ අර ඊට දුර්වලකමක් නැහැ. ඊට උසස් තත්ත්වයටපත් වෙලත් නැහැ. මධ්‍යම ආකාරයෙන් තමයි මෙයා සිල් ගන්නෙ. සිල් පුරන්නේ. ඒ ඡායකට කියන මධ්‍යම සීලය කියලා. ඊළඟට ප්‍රණීත සීලය. ප්‍රණීත සීලය කියන්නේ ප්‍රණීත වූ ඊටාම් උසස් හිතක් තියෙනවා. ප්‍රණීත වූ ඡන්දේ හොඳම කැමැත්ත තියෙන සීල් ගුණ පුරන්න. ඒගොල්ලෝ පොය එනකම් බලාපොරොත්තු වෙනවා. එදා අලුයම ගිහිලා සිල් ගන්නවා. ඇයි අර බලවත් වූ කැමැත්තක්. සිල් ගුණ පුරන්න කැමැත්තක් තියෙනවා. ඊළඟට බලවත් වූ හිතක් තියෙනවා. චිත්තයෙන් කිව්වේ ඒකයි. බලවත් වූ වීරියක් තියෙනවා. බලවත් වූ නුවණක් තියෙනවා. අනේ විදිහට බලවත් වූ උත්සාහයට ඡන්දයෙන් කියලා කියනවා. බලවත් වූ හිතකින් කරන නිසා චිත්තයෙන් කියනවා. ඊළඟට දුර්වල වෙන්නේ නැතුව වීරියෙන් යුක්තව සිල් ගුණ පුරනවා. ඥානවන්තව මේවා බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා පිරු සිල් ගුණ මමත් මේවා පුරන්නේ නිවන් දකින්නයි. ආනේවා ඒ සිල් එහෙම පුරනකොට ඒවා පාරමී සංඛ්‍යාවට වැටෙනවා කියලා පෙන්වන්න කරන්නේ. ඊළඟට ඒක තවත් විස්තර කරනවා. කීර්ති ප්‍රසන්තා කැමැතිව සමාදන් රක්නා සීලේ හීන සීලය. අනුන්ගෙන් ಗುಣ කතන අහගන්න රක්නා සීලය. ඒවත් හීන සීලය. සිල් රැකීමෙන් මතු උසස් කුල ස්වර්ග ලැබෙන්නේ යයි සලකා ඒ ආනිසංස පිණිස රක්නා සීලය මධ්‍යම සීලය. සිල් රැකින කෙනාට මතු උසස් කුලවල උපදින්න ලැබෙනවාය. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයේ උපදින්න ලැබෙනවාය. එහෙම රකින්න සීලයත් මධ්‍යම සීල බවට පත් වෙනවා. එනකොට මේ මා විසින් කටයුතුමයි සෝවාන් ආදී ආර්ය භාවයේ අපේක්ෂා කොට රක්නා සීලී ප්‍රණීතයි.
අර මාර්ගඵල බලාපොරොත්තුෙන් මම මේ සීල ගුණ පුරන්නම ඕනෑය කියලා හිතෙන් කරනවා නම් ඒ සීලේ පින්නත් ප්‍රණීතයි. අනේක එතන පෙන්වුම් කරන්නේ ප්‍රණීත ආකාරයෙන් රක්නා සීලය බොහොම හොඳයි කියන එකයි. තවත් විස්තරයක් කරනවා නොහොත් සීලවන්තනම් මමය. මේ අනෙක් භික්ෂූහු දුස්සීලයෝය. පාප ධර්ම ඇත්තෝයයි. තමන් උසත් කරගන්නා අදහසින් අනුන් හෙලා දක්නා අදහසින් කිලිටු වූ සීලය හීන සීලය. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේ අනිත් භික්ෂූන් වහන්සේලා මං වාගේ සීල් ගුණ පුරන්නේ. ඒකත් හොඳ නැහැ. ඒකත් හීන සීලයක්. අනුන් පහත් කළ තමන් උසස් කොට හිතනවා. අනුන් හෙලා දකිනවා. ඕ විදිහේ රක්නා සීලයත් නිවන්ට හේතු වෙන්නේ පාරමී සංඛ්‍යාත යන්නේ හීන සීලයක් වෙනවා. එබඳු අත්ුක්කන්තන පරවම්බන අදහසෙන් නොකලිතු ප්‍රත්‍යඥයන්ගේ සීලය මධ්‍යම සීලයයි. අත්ුක්කන්තන කියන්නේ තමන් උසස් කොට හිතනවා අනුන් පහත් කොට හිතනවා. පරවම්බන අනුන්ට ගරිහා කරනවා. එහෙම අදහසෙන් නොකලිතු එහෙම අදහසින් සීල් රකින්න හොඳ නැහැ. එහෙම මේ අය සීල් රකින්නේ නැහැ. ඒ ප්‍රත්‍යඥයන් අනුන් පහත් නොකොට ආරක්ෂා කරන සීලය තමයි මධ්‍යම සීලය කියලා කියන්නේ. ඒ ලෝකෝත්තර සීලය ප්‍රණීතයි. ඒ අය නිවන් සඳහාමයි සීල් රකින්නේ. නොහොත් තෘෂ්ණාවසින් භවෝග සම්පත් පතා රකින්න ලබන සීලය හීනයි. භවෝග සම්පත් ලැබේවා කියලා සීල් ගුණ පුරන එකත් හීනයි. තමා පමණක් සසරින් මිදෙනු සඳහා රකින්න සීලය මධ්‍යමයි. එයා හිතන්නේ මට තමයි මේකේ නිවන් දකින්න පුළුවන්. මගේ සීලය බොහොම හොඳයි කියලා හිතනවා නම් ඒකත් මධ්‍යමයි. සියලු සතුන් සතරින් ඈතර කරුණ සඳහා රකින්න සීලය. ළමන බෝසතුන්ගේ පාරමිතා සීලය ප්‍රණීතයි. ඒකට මහා බෝසතාණන් වහන්සේලා රකින්නේ තමන් වහන්සේ සතරින් ඈතර වෙන්න ලෝක සත්‍යය සංසාරයෙන් ඈතර කරවා ගන්න. ඒ උතුමන්ගේ සීලය බොහොම ප්‍රණීතයි කියලා පෙන්වුම් කරනවා. ඒ ආකාරයේ තන හීන සීලය, මධ්‍යම සීලය, ප්‍රණීත සීලය වශයෙන් ප්‍රභේදගත වෙනවා. ඊළඟට පෙන්වන්නේ තවත් දෙවෙනි කොටසේ කොටස් තුනක් පෙන්වුම් කරනවා. අත්තාදිපතේය, ලෝකාදිපතේය, ධම්මාදිපතේය කියන සීලේ කොටස් තුනකට. තමහට නුසුදුසු දේ හැරපියා දමා හැරපියා තමාම ගුරු කොට තමා කෙරෙහිම ගෞරවයෙන් රක්නා සීලය අත්තාදිපතේ සීලය. කියන්නේ මාවැන්නෙකු විසින් පව් කිරීම නුසුදුසු යයි ආත්ම ගෞරව උපදවා රක්නා සීලයයි. ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ මාවැන්නෙක් සතුන් මරන්න, හොරකම් කරන්න, වැරදි වැඩ කරන්න හොඳ නැහැ. එන ආත්ම ගෞරවයේ රකින්න ඕනේ කියලා එහෙම සීල් ගුණ පුරනවා නම් ඒක බොහොම හොඳ. ඒක අත්තාදිපතේයන්. තමන් අපකීර්තියෙන් බයෙන් සීල් රකින්න. ඒකත් බොහොම හොඳයි. ලෝකාදිපතේයන්. ඒ කියන්නේ ලෝකයාට ලෝකාපවාදයට බියෙන් සිල් දැක්කේ නැත්නම් ලෝකයා දෝෂ ආරෝපණය කරනවා, පහත් කරනවා, නිග්‍රහ කරනවා. ඊට බයෙන් සිල් ආරක්ෂා කරනවා. ඒකත් බොහොම හොඳයි ලෝකාදිපතේය. ඊළඟට ධර්මයේ මහාන් තත්ත්වයේ උදම් කැමැත්තෙන් ධර්ම ගෞරවේ රක්නා සීලය ධම්මාදිපතේය. ධර්මයේ මමත්වයේ මහාන් තත්ත්වයේ පුදුම කැමැත්තේ නම් ධර්මයේ මහාන් භාව ඇත්තේ ඒකාන්ත නෛර්යානික ඒ ධර්මීය ප්‍රතිපත්තියෙන් පිළි යුතුයයි. සලකා ධර්මයට පුදුම කැමැති වීමයි. ඒකට කියන්නේ ධම්මාදිපතේය. ධර්මයේම ගරු කොට. ඒ කියන්නේ මේ සිල් රැකීම ගුණය බොහොම හොඳ දෙයක්.
මහා බෝසතාණන් වහන්සේ පිරිදියක් ඒක මාර්ගඵල උපදවන්න හේතු වෙනවායි කියලා ඒ හිම පුරණ සීලේ තමයි ධම්මාධිපතෙයි. ඒක ධර්මයේ කරුකොට පවතින සීලයක්. ඒකත් බොහොම හොඳයි. ඔනේ ආකාරයෙන් තමන් අධිපති කොට ලෝකයේ අධිපති කොට ධර්මයේම මුල් කොට රක්නා සීල තුනක් එතන පෙන්වුම් කරනවා. ඊළඟට තවත් තියෙන කොටස් තුනක් පරාමට්ඨ අපරාමට්ඨ පටිපස්සද්ද සීලය කියන. පරාමට්ඨ සීල නම් විවිධ සීලේ දක්වන නිශ්චිත සීලමය. ඒ වනායි මම මේ සීල හේතුවෙන් ප්‍රසිද්ධ වූ අප්‍රසිද්ධව දෙවියෙක් වන්නෙමි. තෘෂ්ණා වශයෙන්ද සීලයෙන් සුද්ධිය වන්නේයයි. දෘෂ්ටි වශයෙන්ද පරාමර්ථනය කරන අල්වා ගන්නා ලද බැවින් පරාමට්ඨ සීලය නම් වේ. පරාමට්ඨ කියන්නේ පින්නැති හිතින් අල්ලා ගැනීමක්. ඒ කියන්නේ මම මේ සීල හේතුවෙන් ප්‍රසිද්ධ දෙවියෙක් වෙන්නේ. එහෙම නැත්නම් අප්‍රසිද්ධ දෙවියෙක් වන්නේ. අන්න එතකොට ඒගොල්ලන්ගේ තියෙන්නේ වැරදි ගැනීමක් වුණා. තණ්හා වශයෙන් ගන්නා සීලය. සීලෙන් දැන් ඒ විදිහේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ දෙවියෙක් මිනිසෙක් මම වෙන්නම් කියලා සීල් ගුණ පුරනවා. ඒවා තෘෂ්ණා වශයෙන් ආසාව නිසා. ඒක තණ්හා නිශ්චිත සීලයක් කියලා කියන්නේ. සීලයෙන් සුද්ධිය වන්නේ දෘෂ්ටි වශයෙන්ද. ඒ කියන්නේ සීලයෙන් පමණක් නිවන් දකින්න පුළුවන්. දාන ආදී පින්කම් වුණා කරන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. ඒක වැරදි හැඟීමක්. දෘෂ්ටියෙන් ගන්න සීලයක්. පරාමර්ශනය කරන අය. දැන් ඒක පරාමට්ඨ සීලයක්. ඊළඟට කොටස් තවත් විස්තර කරන පුතුජන සීලවන්තයා විසින් සෝවාන් ආදී ආර්ය මාර්ග ලැබීම පිණිස පුරුණු ලබන සීලයේද සප්ත සෛක්ෂිකයන්ගේ මාර්ග චිත්තේ ලැබෙන විරති චෛසිකාදීද තෘෂ්ණා දෘෂ්ටි විසින් පරාමර්ථය නොකරන ලද බැවින් අපරාමට්ඨ සීල නම් වේ. අපරාමට්ඨ ඒ කියන්නේ ප්‍රතඥ සීලවන්තයා විසින් සෝවාන් ආදී මඟපල් ලබා ගන්නටයි මේ සීල් ගුණ පුරන්නේ. ලාභ කීර්ති ප්‍රශංසාවක් නෙවෙයි. සප්තවිධ සෛක්ෂයන්ගේ මාර්ග චිත්තේ ලැබෙන. සප්තවිධ සෛක්ෂයෝ කියනකොට අසෛත කියන්නේ මහරහතන් වහන්සේ. රහතන් වහන්සේ හැරින් මෙහා මාර්ගස්ත ඵලස්ත අද්දනාට කියනවා සප් ආකාර සෛක්ෂයෝ කියනවා. ඒ උතුමන්ගේ මාර්ග චිත්තේ ලැබෙන විරතියිසිකේ. ඊළඟට තෘෂ්ණා දෘෂ්ටි විසින් පරාමර්ථනය නොකරන බැවින් අපරාමට්ඨ සීලය කියලා කියනවා. අර සත්විස් සෛක්ෂයන්ගේ මාර්ගඵල සිත්වලේ දෙන එක. හැබැයි රහතන් වහන්සේ හැරයි. සප්ත සෛක්ෂයෝ කියලා කියන්නේ දැන් මෙන්න මේක තෝරනවා. සෝවාන් මාර්ගස්ත කෙනා. සෝවාන් ඵලයටපත් වුණු තැනැත්තා. සකදාගාමි මාර්ගය අනුගමනය කරන්න පුරන්න. පලස්ත සකදාගාම ඵලයටපත් වුණු උත්තමයා. අනාගාමි මාර්ගස්ත අනාගාමි මාර්ගයේ යෙදෙන්න. අරස්ත අනාගාමි ඵලයටපත් වුණු තැනැත්තා. අරියත් මාර්ගස්ත අරියත් මාර්ගයේ අනුගමනය කරන උත්තමයා. මේ අය තමයි මාර්ගස්ත පුජ්‍යලෝ කියන්නේ. සෛක්ෂයන්ගේ අසෛක්ෂයන්ගේ පරචිත්තයන් ලැබෙන විරති චේතනාදී කෙලෙස් පීඩා සංසිඳුන බැවින් පටිපස්සද්ද සීල නම් වේ. අසෛක්ෂයා නම් රහත් ඵලත්‍යය. සෛක්ෂයන්ගේ කියන්නේ අර දැන් කීවන සත්විද සෛක්ෂයෝ කියලා සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලස්ත. සකදාගාමි මාර්ග අනුගමනය කරන ඵලයටපත් වුන් තැනැත්තා. අනාගාමි මාර්ගය සම්පූර්ණ කරන්න අනාගාමි ඵලයටපත් වුන් උත්තමයා.
අරිහත් මාර්ගයේ දෙන උත්තමයා. මේ උතුමන්ගේ ආදී වූ කෙලෙස් වඩා බීඩා කෙලෙස් විඩා සංසිඳුන බැවින් ඒ උතුමන්ගේ හිතේ ඉදෙන අර සීලය කෙලෙස් පීඩාවන් සංසිඳවනවා දුරු කරනවා හේතු උපනිශ්‍රේ වෙනවා නිසා පටිපස්සද්ද සීලය කියලා කියනවා. ඊළඟට පින්නත්නි චතුර්ථ ත්‍රිකය හතරවෙනි ත්‍රිකය කියන්නේ හතරවැනි කොටස් තුනක් තමයි. විසුද්ධ සීලය, අවිසුද්ධ සීලය, විමතික සීලය කියලා. දැන් ඇවැත්වට නොපැමිණෙම රක්නාල සීලය. ඇවැත්වට පැමිණ ඇවැත් දිසා ගැනීම ආදී වශයෙන් පිළියම් කරගන්නා සීලය විසුද්ධ සීල නම් වේ. මෙන්න මේක බොහෝම හොඳ දෙයක්. මේක විශේෂයෙන් පැවිද්දන් ගැන මේ සඳහන් කරන්නේ. පැවිදි ස්වාමීන් වහන්සේලාගේ සීලය පැවිද්දේ ඉඳලා උපසම්පදාව දක්වා උපසම්පදාව ඉඳලා ජීවිතාන්තය දක්වාම ඉතා පිරිසිදු සීලය තියෙන්න ඕනේ. එතකොට ඒ සීලයට කියන විසුද්ධ සීලය කියලා කියන්නේ. ඇවැත් වලට පැමිණ ඇවැත් දිසා ගැනීම ආදී වශයෙන් පිළියම් කරගන්නා සීලය. ඇවැත් කියන්නේ මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා සම්බන්ධයි. උන්වහන්සේලාට ශික්ෂාපද තියෙනවානේ අර පොහොය දවසේ දේශනා කරන ශික්ෂාපද 227ක් තියෙනවා. ඉතින් හැබැයි ඒවා මේ ආපත්‍ය දේශනාව කියන්නේ Tamante සිදු වුණ වරද තවත් උපසම්පදා භික්ෂුවක් ඉදිරියේ කියලා ඒක වහන්නේ නැහැ. ප්‍රකට කරනවා. මේ කරපු වරදවල් වහනවායි කියන්නේ නොකිය වසන් කරනවායි කියන පින්නත් හරි භයානක පාපයක්. වෙච්ච වරදවල් කියනවා නම් එයාට හැදෙන්න පුළුවන්. එතකොට ඒවා ආය නැවත නැවත කෙරෙන්නේ නැහැ. මේ ආපත්‍ය දේශනා කරනවා ඇවැත් දේශනා කියන්නේ ඒකයි. ඒක උපසම්පදා භික්ෂුන් වහන්සේ අතර සිදුවෙන දෙයක්. ඒ ඇවැත් වලටපත් නොවි මුළු ජීවිතාන්තය දක්වා සීල රැකෙන්න පුළුවන් බොහෝම හොඳයි. හැබැයි බුදුරන් දේශනා කරලා තිනවා එහෙමපත් වෙන්න පුළුවන් ඒ වැරද්ද වහගෙන ඉන්න එපා. ඒක ප්‍රකට කිරීම තමයි ඇවැත් දේශනා කිරීම කියලා කියන්නේ. ඇවැත් වලට පැමිණ ඇවැත් දිසා ගැනීම ආදී වශයෙන් පිළියම් කරගන්නා සීලයද විසුද්ධ සීලය නම් වේ. එතකොට ඇවැත් දේශනා කිරීම තව ඒවා තව කියනවා ගරු ඇවැත් කියනවා. ගරු ඇවැත් කියන්නේ ලොකු වරදවල්. ලොකු වරදවල් 4ක් තියෙන භික්ෂූන්ට ඒවට උපත් වුණොත් පිරිදු වෙන්න පුළුවන් කමක් නැහැ. තාතින කොටසක් ඒවට භික්ෂූන් අතර පිරිවෙත් මානත් පුරා අබ්බහන විනී කර්ම වලින් පිරිදු වෙනවා. අනේ පිරිදු වෙන උත්තමයාගේ සීලය විසුද්ධ සීලය කියලා කියනවා. ඒක මාර්ගඵල වලට උපකාර වෙනවා. ඊළඟට දෙවෙනි කොටස අවිසුද්ධ සීලය. ඇවැත් වලට පැමිණ ඇවැත් දිසා ගැනීම ආදී වශයෙන් පිළියම් කර නොගන්නා සීලය අවිසුද්ධ සීලය. ප්‍රත්‍යජනකම නිසා පින්නත් වරදක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට පිරිදු වෙන ක්‍රමත් බුදුහාම දේශනා කරලා තියෙනවා. ආන්නේ සීල් පිරිදු නොකර ගන්න ක්‍රමයෙන් නොකරගෙන හිටියොත් ඒක Tamanට ලොකු පාඩුවක්. ඒක තමයි අවිසුද්ධ සීලය කියන්නේ පිරිසුදු වෙන්නේ නැහැ. භාගතුන් දේශනා කරන වරදවල් වෙන්න පුළුවන් ඔබලා ප්‍රත්‍යඥයෝ කෙලෙස් සහිතයයි. හැබැයි වරදක් වුණොත් ඒක හංගවාගෙන ඉන්න එපා. Taman එකට ඉන්න භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කියා ඒකට මෙන්න මේ විනයානුකූල වැඩ කළ යුතුයි කියලා දේශනා කළා. අනේ මේ කිරීමටයි මෙතන කියන්නේ එහෙම නොකර ඉන්නවා නම් ඒක අවිසුද්ධ සීලය. පිරිසුදු නැහැ සීලය. ඊළඟට තවත් කොටසක් තමයි
වේමතික සීලය. වස්තුවේ හෝ ආපත්‍ය හෝ අඥාචාරයේ හෝ විමති අත්ෝගේ සීල වේමතික සීලයයි. වස්තුවේහි කියන්නේ වරදට පත් වුණ දේ. ආපත්‍ය කියන්නේ ඒ වරද. වරද තියෙන කොටස්. සංඝාසයේ, දුල්ලත්යේ, පාරදේශී ඔය විදිහට. ඒ ආපත්‍ය හෝ අඥාචාරයේ හෝ කරපු වරදේ හෝ අඥාචාරකින් වැරදි හැසිරීමේ හෝ විමති අත්ෝගේ සීල වේමතික සීලයයි. අනේ යාට මේ තමන්ගේ සීලය ගැනම සකත් අහිතයි. විමති කිව්වේ ඒකයි. ඒක තමයි වස්තුවේ විමති නම් මස් වර්ධන කල්හි වලස් මස් දෝ හෝ හූරු මස් දෝ හෝයි සකසහිත වීමය. වලස් මස් බැලඳුව දුෂ්කෘතේ වේ හූරු මස් නම් එවත් නැති. දැන් භික්ෂුන් වහන්සේලා මාංශ කැපයි. කැප මාංශ ඉන්න අකප මාංශත් තියෙනවා. මේ මස් වළඳන අතර මේවා වලස් මස්ද ඌරු මස්ද කියලා සැකක් ඇති කරගන්න. අනුභව කරලා තියෙන්නේ ඌරු මස්. ඌරු මස් කැපයි. හැබැයි මේ තියෙන්නේ යම්කිසි මාංශයක් භික්ෂුන් වහන්සේලා ලැබුණා නම් අහන්න ඕන මොන මාංශයක්ද කියලා. ඒ අයියර අකප මාංශ 9ක් තියෙනවා. ඒවත් හොයන්න ගන්න. මෙතනදී මෙන්නේ වලස් මස් කියන එක අකපයි. භික්ෂුවක් නොකත යුතුයි. ඒක නයි මේ සැකයක් ඇති වෙනවා. ඒස එතන අහලා නිසක වෙන්න ඕනේ. වලස් මස් නම් අනුභව කරන්නේ නැහැ. ඌරු මස් නම් කැපයි ගත යුතුයි. ඒකෙන් වීමේ විමතිය ඒක වේමතික සීලය කියලා කියන්නේ. ආපත්‍ය විමති වෙනම් වෙනවා. තමා පැමිණි ඇවත පචිතිය දෝ දුස්කටේ දෝ යනාදි වශයෙන් සැක සහිත වීමයි. අඥාචාරී විමතිය. ඒ කියන්නේ දැන් ඒවා තියෙනවා ඒ නම් තියෙන එක එක වර්ධවල දැන් පචිතිය දුස්කටේ දුබ්බාසිත කියලා. ඒ තමන්පත් උනේ කෝකටද කියලාවත් තේරුම් ගන්න බැරි උදවින්නේ. ඒකෙන් වේමතික සීලය කියලා. තමා ඇවතට පැමිණියේ දෝ හෝ නොපැමිණියේ දෝ හෝ සැක කිරීමයි. යෝගාවචර භික්ෂුව විසින් ස්වකීය සීලය අපිරිසුදු නම් අවිසුද්ධ නම් එවත් දිසා ගැනීම ආදී වශයෙන් පිරිසිදු කරගත යුතුය. තමන්ගේ සීලය පිරිසිදු නැත්නම් සකසයිත නම් ඒවට කළ යුතු ප්‍රතිකර්ම තියෙනවා. නොකර හිටියොත් තෙන්තේන්ටේවා තවත් වැඩි වෙනවා. ආපත්‍ය දේශනා කිරීමේ ක්‍රමයකින් පිරිසිදු වෙනවා. ආය පිරිවෙත් පිරීමෙන් මානත් ගැනීමෙන් අභාන කිරීමෙන් සීල පිරිසිදු වෙනවා. මේවා කරලා තමයි තමන්ගේ සීල විසුද්ධිය ඇති කරගත යුතු තියෙන්නේ. වේමතික නම් වස්තු අජ්ජාචාරයේ නොකොට විනය දරයන් විචාරා විමත දුරු කර යුතුයි. එතකොට වේමතික කියන්නේ සකතහිත නම් වස්තුවත් කලපු වරදත් නොකොට විනය දරයන් විචාරා දුරු කර ගැනීම. විනය දරයන්ගෙන් ආලායක දැනගන්න පුළුවන්. ඒ වරදවල් පිළිම කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් විසුද්ධ අවිසුද්ධ වේමතික කියලා සීලයේ කොටස් තුනක් අතර පෙන්වු කරනවා. ඊළඟට පංචම ත්‍රිකය පස්වෙනි තුනේ කොටස් පහ. සේක අසේක නේවසේක නාසේක කොටස් තුනක්. සේක 1යි අසේක 2යි නේවසේක නාසේක තුන්වෙනි කොටසයි. ඒක පින්නැටි පෙන්වුම් කරනවා සෛක්ෂයන්ගේ මාර්ගඵල චිත්තන් යෙදුණු විරති චේතන ආදී වූ සේක සීලයයි. සෛක්ෂ කීවේ පිළිවෙත් පුරන්නයි නම් සෝවාන් මාර්ගයේ ලබා ගන්නට සෝවාන් මාර්ගයේ ලැබු. සකදාගාම මාර්ගයේ ලබන්නට සකදාගාම මාර්ගයේ ලැබු. අනාගාම මාර්ගයේ ලබන්නට අනාගාම ඵලයේ ලැබු.
අරිහත් මාර්ගය ලැබූ. මෙන්න මේ විදිහේ සෛක්ෂයන්ගේ ඉක්මෙන්නන්ගේ පිළිවෙත් පුරන්නන්ගේ මාර්ගඵල සිත්යන් යෙදුණු විරති චෛතසිකය ආදී. සේක ඉක්මෙන්නෝ කියන එකයි. මොනවාද? නිවන් දකින්න. ඒ උතුමන්ගේ සීලය සේක සීලයයි. අසේක සීලයාගේ අසෛක්ෂයාගේ ඵලචිත්තේ යෙදුණු විරති චේතනාදී වූ අසේක සීල නම්. අසෛක්ෂ කියන්නේ ආ හික්මෙට දෙයක් නැහැ. ඒ කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ ඵල හිතේ යෙදෙන විරතිය විරති චේතනාව අසේකයි. එතකොට රහත් වෙනකොට උන්වහන්සේලාටත් මේ විරති චෛතසිකයක් දෙදෙනවා. වලකිනේ. ඒක බොහොම බල සම්පන්නයි. ඒක තමයි අසේක සීලය කියලා පෙන්වන්න කරන්නේ. ඊළඟට ප්‍රතඥයන්ගේ සීල නේවසේක නාසේක සීල නම්. මේ ප්‍රතඥයාගේ සීල සත්විද සෛක්ෂයන්ටත් අයිති නැහැ. ඊළඟට රහතන් වහන්සේටත් අයිති නැහැ. රහතන් වහන්සේගේ හිතේ දෙන මාර්ග හිතේ දෙන සීලයටත් අයිති නැහැ. සෝවාන් ආදී මාර්ගඵල ලබන්නන්ගේ මාර්ග හිතේ දෙන සීලයටත් අයිති නැහැ. එතන සේකත් නෙවෙයි අසේකත් නෙවෙයි ප්‍රත්‍යඥයන් හිතේ පහළ වෙන චේතනාවක් කියන එකයි පෙන්වන්න කරන්නේ. මෙය සේක අසේක නේවසේක නාසේක සීල කොටසයි. සීලයයි ස්වභාවයටද කියනු ලැබේ. සැප ස්වභාව ඇත්තේ සුඛ සීලයයි, දුක් ස්වභාව ඇත්තේ දුක්ඛ සීලයයි, කලහ කරන ස්වභාව ඇත්තේ කලහ සීලයයි අනාදී වශයෙන්. මේ සීලය කියන එක පින්නත් කෙනෙකුගේ ස්වභාවය කියන එකක් කියන්නේ. ඒ කියන්නේ සැප ස්වභාව ඇත්තේ සුඛ සීලයයි. කෙනෙක් හොඳට කාලා බීලා සැපේ හංවන ඉඳාගෙන ඉන්නවනම් එයා සැපේ ස්වභාවයෙන් යුක්තයි. ඒකත් සීලයක් කියනවා. මේ සීලය කියන පදේ යෙදෙන තැන් ඔය. ඊළඟට දුක් ස්වභාවය ඇත්තේ දුක්ඛ සීලයයි. කෙනෙක් ලෙඩ වෙනවා. හරිම අසහනයටපත් වෙලා ඉන්නවා. ඒක දුක් ස්වභාවයක්. ඒ කියන්නේ දුක්ඛ සීලයක් කියලා කියනවා. සීලය කියන්නේ ස්වභාවයයි. කලහ කරන ස්වභාවය ඇත්තේ කලහ සීලය. කෙනෙක් අනුන් හා සමග නිතරම දබර වෙනවා. අමනාපකම් ඇති වෙනවා. කලකෝලහ ඇති වෙනවා. කලහ සීලය කලහ කරන ස්වභාවයයි කියන එක. ඒ කියන්නේ මේ සීලය කියන එකේ තේරුම ස්වභාවය කියන එකක්. මේ ආදී සීල සම්ප්‍රදායයේ මේ ස්වභාවාර්ථය සලකා සීලයේ මේ ස්වභාව අර්ථය පැහැදිලි කරමින් පටිසම්භිදානම් ධර්ම ග්‍රන්ථයේ තීනි සීලානි සිල් තුනක් කුසලං සීලං අකුසලං සීලං අභ්‍යාකතං සීලං කුසල සීලය අකුසල සීලය අව්‍යාකෘත සීලයයි අන්‍යෝද ත්‍රිවිධ සීලයක් දක්වන ලද්දේ. තවත් සීල් කොටස් තුනක් පෙන්වුම් කරනවා. අකුසල සීල යනු යට දක්වන ලක්ෂණයෙන් අතුරෙහි එකකටවත් අයත් නොවන බැවින් මේ ත්‍රිවිධ සීල විසුද්ධි මාර්ගයේ ඇතුළත් නොකරන ලද බව දත යුතුයි. ඒ කියන්නේ මේ තීන සීලානි කුසලං සීලං අකුසලං සීලං මේවා එතන දක්වී නැහැ කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයෙන් පින්නත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සීල ප්‍රතිපදාව කෙනෙක්ගේ හික්මීම. ඒක බොහෝම හොඳට තියෙන්න ඕනේ. ඒකෙන් සීලය නැත්තම් ඒ පුද්ගලයාගේ අසීලාචාරකම. අසීලාචාර කියන්නේ වැරදි පැත්තේ යන එක. වැරදි පැත්තේ යනවා නම් ඒ පුද්ගලයාගේ හිතේ යෙදෙන පාප චේතන. ලෝභයෙන් වැරදි පැත්තේ යන්න පුළුවන්. දේශයෙන් වැරදි පැත්තේ යන්න පුළුවන්.
මෝහයෙන් වැරදි පැත්තේ යන්න පුළුවන්. ඊර්ෂ්‍යාවෙන් වැරදි පැත්තේ යන්න පුළුවන්. ආනේ විදිහේ වැරදි පැත්තට හරවාගෙන කරන වැඩ නිසා පාප සිතුවිලි ඇති වෙනවා. ඒව වළක්වා ගන්න ඥානවන්තයා. සීල සමාදන් වෙලා එහෙම නැත්නම් තමන් සංවර වෙලා තමන්ගේ හික්මීම ඇති කරගන්නකොට අන්‍යයාගේ සීලන ලක්ෂණය කෙනෙකුට සිල්වත්කම සිල්වත් ස්වභාවය ඇති කරගන්න. ඒක යත්තන්ට නිවන් දකින්න මාර්ගයක් බවට පත් වෙනවා. ඒසා භාගතුන් වහන්සේ මේ සීලයේ පිළිබඳ මෙතරම් දේශනා කළේ. ඇයි මේ සත්‍යය සතර අපායෙන් ගොඩ ගන්නටයි. සතර අපායට යන එක මාර්ගයක් තමයි මේ සීල නැති එක. ඒ සීල ප්‍රතිපදාව තිබුණොත් සත්‍යය අපායෙන් බේර ගන්න පුළුවන්. බුදු කෙනෙක් හමුවේ මාර්ගඵල ලබා ගන්න පුළුවන්. දැන් වටිනා දෙයක් මේ සීලය. ඊළඟට තමන් ධාර්මිකව කරන ලබන්නා වූ රැකී ආරක්ෂා ආදිය සාර්ථක සඵල වෙනවා. මේ කියන ආනිසංස බොහෝ රාශියක් තියෙනවා. ඉතින් ඒවා සියල්ලට වඩා ලෝකෝත්තර මාර්ගඵල ලැබීමයි බොහොම හොඳ තියෙන්නේ. ඉතින් ඒ සඳහා උපනිශ්‍රේ වෙනවා සීල සම්පත්තිය. ඉතින් අපේ පින්තුන් සතුටු වෙන්න ඕන. මේ විසුද්ධි මාර්ගයත් අපි පැහැදිලි කරගෙන යන්නේ. ඒ විදිහේ සදහතියන්ට බින් ඇති උදේට අවස්ථාවක් ලැබුණොත් හොඳ සිල් ගුණ පුරන්නව ඉන්න පුළුවන්. එයාට මඟ පෙන්වීමක් තමයි මේ විසුද්ධි මාර්ගයෙන් පෙන්වුම් කරන්නේ. ධර්මයට සම්බන්ධ වෙන්නා වූ පින්තුන් සියලු දෙනාටමත් අපේ මේ පුරාත් පින්තුන් ආරක්ෂා කරන පංච සීලාදී සිල් ගුණ පුරාගෙන මේ ජීවිතයට සැපක් තැනතිල්ලක් හදාගෙන අපායට නොවැටී දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල ඉපදිලා ඒ සම්පත් නොවිඳ ඒවත් අත්තරලා නික්කම්මයට බැසගෙන බුද්ධාදී උත්තමයන් වහන්සේලා දේශනා කළ ඒ සීලාදී ගුණ වගේම භාවනාදී ප්‍රතිපත්ති පුරාගෙන අවසානයේදී සාන්ති ලක්ෂණ නිවන් දකින්නටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් යද විසුද්ධි මාර්ග සාකච්ඡා මෙතකින් අපි නවත්වනවා. හැම දිනාටම රත්නත්‍රයේ පිහිට ලැබේවා ප්‍රාර්ථනා